ආයිබෝන් දරුවනේ අපි අද එකතු වෙන්නේ ස්ථිති විද්‍යුතය කියන ඒකකය සාකච්ඡා කරන්න. ඔයාලට කලින් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර සම්බන්ධව කොටස් ටික සිද්ධාන්ත කොටස් ටික විභාග ගණන් ටික උදාහරණ ගණන් ටික හදලා ඉවර කරා. ඒ ඒකකය දැන් ඔයාලට කල් දින අපේ පාඩමට සූදානම් වෙන්න ලබන අගෝස්තු වෙනකම් මාස කිහිපයක් පවතිනවා. ඒතර මේ මාස කිහිපය ඇතුළත ඔයාලට පුළුවන් ඒ පාඩමට අදාළ ප්‍රශ්න ටික නැවත පුනරීක්ෂණය කරන්න. හරි අපි අද එමුදේ ඊගාව ඒකකය ස්ථිති විද්‍යුත් ශේෂ්ත්‍ර. එතකොට පුතේ ස්ථිති විද්‍යුත් ශේෂ්ත්‍ර ගැන කතා කරන්න කලින් ඔයාලා දැනගන්න ඕනේ පුතේ ස්ථිති විද්‍යුත් ශේෂ්ත්‍රයක් ඇති වෙන්නේ කොහොමද කියන එක. ඔයාලට මතක ඇති අපි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය කියන එක පුතේ අර දැක්කේ කොහොමද? ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය කියන එක අර දැක්වේ ස්කන්ධ කිහිපයක් හෝ ස්කන්ධ සමූහයක ආකර්ෂණ බලයේ ව්‍යාප්ත වෙලා පවතින පැතිර පවතින ප්‍රදේශයක් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් කියනවා. එනම් පුතේ මෙතන ස්ථිති විද්‍යුත් ශේෂ්ත්‍රයක් කියලා අපි අද දක්වන්නේ ස්ථිති විද්‍යුත් ආරෝපණ සමූහයක බලපෑම් පැතිර පවතින ප්‍රදේශයක් ස්ථිති විද්‍යුත් ශේෂ්ත්‍රයක් කියලා අර්ථ දක්වනවා. මොකද්ද? ස්ථිති විද්‍යුත් ආරෝපණ වල බලපෑම පැතිර පවතින ව්‍යාප්තව පවතින ප්‍රදේශයක් ස්ථිති විද්‍යුත් ශේෂ්ත්‍රයක් කියලා අර්ථ දක්වනවා. ඊළඟට අපි දැනගන්න ඕනේ ස්ථිති විද්‍යුත් ආරෝපණ කියන්නේ මොනවද කියලා. විද්‍යුත් ආරෝපණ ගත්තාම පස්සේ පුතේ මේ දැන් සමහර ආරෝපණ වලට පුළුවන් ගලාගෙන යන්න. යම් විද්‍යුතාන්තරයක් සෙට් වුණාට පස්සේ ඒ විද්‍යුතාන්තරයේ පවතින දෙසට මෙයාට පුළුවන් මේ ආරෝපණ ගමන් කරවන්න. ඒ වගේම පුතේ තවත් විද්‍යුත් ආරෝපණ තියෙනවා. එයාලට චලනය වෙන්න බෑ. එයාලට ගමන් කරන්න බෑ. අන්නේ විදිහට ගමන් කරන්න බැරි ආරෝපණ වලට තමයි අපි කියන්නේ ස්ථිති විද්‍යුත් ආරෝපණ කියලා. එතකොට පුතේ විද්‍යුත් ආරෝපණ ගැන කතා කරනකොට ස්ථිති විද්‍යුත් ආරෝපණ ගැන කතා කරනකොට අපි මූලික වශයෙන් පුතේ දැනගන්න ඕනේ ධන ආරෝපණයක් කියන්නේ කුමක්ද සහ ඍණ ආරෝපණයක් කියන්නේ කුමක්ද කියලා. ධන ආරෝපණයක් කියන්නේ කුමක්ද සහ ඍණ ආරෝපණයක් කියන්නේ කුමක්ද? එතකොට පුතේ අපි සම්මත වශයෙන් සලකන පුතේ ධන ආරෝපණයක් සහ සම්මත ලෙස ඍණ ආරෝපණයක් අපි අර්ථ දක්වලා තියෙනවා. එතකොට ඒ අර්ථ දැක්වීම අනුව පුතේ අපි සම්මත ධන ආරෝපණයක් කියලා කියන්නේ ඔයාලා මේක දන්නවා. එබනයිට් දණ්ඩක් සම්මත ධන ආරෝපණයක් කියලා කියන්නේ එබනයිට් දණ්ඩක් සිල්ක් රෙදි කැලලකින් පිරිමැද්දාම ඕක කරලා බලලා දෙනවා. ඔය විද්‍යුත් සම්බන්ධව ඔයාලා කොටස් දන්නවා. අර 50ක් පියලි හිසකෙස් වල 50ක් අතුල්ලලා කඩදාසි වල ආකර්ෂණය කරගන්න පුළුවන්. ඒ වගේම බැලුම් බෝලයක් සිල්ක් රෙදි කැලලකින් පිරිමැදලා ඔය අපේ සිවිලි මේ වගේ එල්ලලා රඳවලා තියන්න පුළුවන්. ඒ පුතේ ස්ථිති විද්‍යුත් ආරෝපණ ඒකේ අට ගන්න නිසා. ඒතර පුතේ අපි සම්මත ධන ආරෝපණයක් කියලා හඳුන්වන්නේ එබනයිට් දණ්ඩක් සිල්ක් රෙදි කැලලකින් පිරිමැද්දාම එබනයිට් දණ්ඩක් සිල්ක් රෙදි කැලලකින් පිරිමැද්දාම එබනයිට් දණ්ඩට ලැබෙන ආරෝපණය තමයි සම්මත ධන ආරෝපණයක් කියලා කියන්නේ. මෙහෙමයි. එබනයිට් දණ්ඩක් තියෙනවා. ඒක එබනයිට් මේ එබනයිට් දණ්ඩ පිරිමදිනවා සිල්ක් රෙදි කැලලකින්. එබනයිට් දණ්ඩ සිල්ක් රෙදි කැලලකින් පිරිමදිනවා. බරපතේ මේ එබනයිට් දණ්ඩ සිල්ක් රෙදි කැලලකින් පිරිමැද්දාන් පස්සේ එබනයිට් දණ්ඩට ලැබෙන ආරෝපණය තමයි අපි කියන්නේ සම්මත ධන ආරෝපණයක් කියලා. ඒ වගේම පුතේ සම්මත ලෙස ඍණ ආරෝපණයක් අර්ථ දක්වලා තියෙනවා. සම්මත ඍණ ආරෝපණයක් කියලා කියන්නේ පුතේ එබනයිට් දණ්ඩක් ලොම් රෙදි කැලලකින් පිරිමැද්දාන් පස්සේ. ඒතකොට ඍණ ආරෝපණයක් අර්ථ දක්වන්නේ කොහොමද? එබනයිට් දණ්ඩක් පිරිමදින්නේ ලොම් රෙදි කැලලකින්. එබනයිට් දණ්ඩක් ලොම් රෙදි කැලලකින් පිරිමැද්දාන් පස්සේ මෙන්න මේ එබනයිට් දණ්ඩට ලැබෙන ආරෝපණයට කියනවා සම්මත ඍණ ආරෝපණයක් කියලා. පැහැදිලිද? එහෙනම් පුතේ අපි මුලින්ම ලියාගමු මෙහෙම. මාතෘකාවක් ලියන්න. ඔයාලගේ ටියුට් එකේ මොකක්ද ලියන්න නැහැ පුතේ. ඔය තියරි ටියුට් එකේ ලියන්න බෑ. තියරි ක්ලාස් එකේ මොකද මේකේ ගොඩක් දේවල් පැහැදිලි කරන්න තියෙනවා. ඒක නිසා තියරි ටියුට් එකේ අන්තර කරුණු තියෙනවා. අපිට අත්‍යවශ්‍යම කරුණු ටික අපි සටහන් පොතක සටහන් කරගමු. මාතෘකාව ලියාගෙන පුතේ ස්ථිති විද්‍යුත් ශේෂ්ත්‍ර කියලා. ඒ අර්ථ ලියන්න මාතෘකාවක් අනු මාතෘකාවක් ස්ථිති විද්‍යුත් ආරෝපණ කියලා. ස්ථිති විද්‍යුත් ආරෝපණ. ඒකෙන් ලියන්න පුතේ මෙහෙම. සම්මත ධන ආරෝපණ. සම්මත ධන ආරෝපණ. ලියන්න සම්මත ධන ආරෝපණයක් කියන්නේ පුතේ එබනයිට් දණ්ඩක් සිල්ක් රෙදි කැලලකින් පිරිමැදුව විට එබනයිට් දණ්ඩක් සිල්ක් රෙදි කැලලකින් පිරිමැදුව විට එබනයිට් දණ්ඩට ලැබෙන ආරෝපණය සම්මත ධන ආරෝපණයකි. එබනයිට් දණ්ඩක් සිල්ක් රෙදි කැලලකින් පිරිමැදුව විට එබනයිට් දණ්ඩට ලැබෙන ආරෝපණය සම්මත ධන ආරෝපණයකි. ඒ වගේම ලියන්න පුතේ සම්මත ඍණ ආරෝපණය.
සම්මත ඍණාරෝපණය. අපි සම්මත ඍණාරෝපණයක් කියලා කියන්නේ පුතේ එබනයිට් දණ්ඩක් ලොම්බෙදි කැබල්ලකින් පිරිමැදු විට එබනයිට් දණ්ඩක් ලොම්බෙදි කැබල්ලකින් පිරිමැදු විට එබනයිට් දණ්ඩට ලැබෙන ආරෝපණය සම්මත ඍණාරෝපණයකි. එබනයිට් දණ්ඩට ලැබෙන ආරෝපණය සම්මත ඍණාරෝපණයකි. කරලකුණක් දාලා ලියන්න පුතේ මෙහෙම අලුත් ටූලක අපි විද්‍යුත් ආරෝපණ ගැන කතා කරපු පුතේ මේ පාඩමේදී කතා කරන්නේ ස්ථිති විද්‍යුත් ආරෝපණ ගැන. අපි අර්ථ දක්ව ගමු ස්ථිති විද්‍යුත් ආරෝපණයක් කියන්නේ මොකක්ද කියලා. ලියන්න මෙහෙම ස්ථිති විද්‍යුත් ආරෝපණයක් කියන්නේ ස්ථිති විද්‍යුත් ආරෝපණයක් කියන්නේ නිශ්චලව පවතින විද්‍යුත් ආරෝපණ වේ. නිශ්චලව පවතින විද්‍යුත් ආරෝපණ වේ. නිශ්චලව පවතින විද්‍යුත් ආරෝපණ වේ. දැන් උදාහරණ දානවා පොතේ විද්‍යුත් ස්ථිති විද්‍යුත් ආරෝපණයක් කියන්නේ මොකක්ද? සම්මත ධන ආරෝපණයක් කියන්නේ මොකක්ද? සහ සම්මත ඍණ ආරෝපණයක් කියන්නේ මොකක්ද කියන්නේ. ඊළඟට පොතේ අපි එදිනදා විවිධ අවස්ථාවලදී කතා කරනවා ධන ආරෝපිත වස්තුන් කියලා. ඍණ ආරෝපිත වස්තුන් කියලා. ආරෝපණයක් නැති උදාසීන වස්තුන් කියලා කතා කරනවා. එතකොට පොතේ මෙන්න මේ වැරදි වැටීම ගන්න එපා. අපි ධනාරෝපිත වස්තුවක් කියලා හඳුන්වන්නේ පුතේ ඒ වස්තුව පුරාවටම තියෙන ධනාරෝපණ විතරක්ම නෙමෙයි. ඍණාරෝපිත වස්තුවක් කියලා හඳුන්වන්නේ ඒ වස්තුව මුළුල්ලේම තියෙන්නේ ඍණාරෝපණ පමණක් නෙමෙයි. විද්‍යුත් උදාසීනයි කියලා කියන්නේ ආරෝපණ කිසිවක් නැහැ කියන එකක් නෙමෙයි. අපි පුතේ වස්තුවක් ගත්තාම පස්සේ යම් වස්තුවක් සැලකුවාම මේ වස්තුවේ තියෙනවා පුතේ ධනාරෝපණක් තියෙනවා. ඒ වගේම ඍණාරෝපණක් තියෙනවා. ධනාරෝපණක් තියෙනවා, ඍණාරෝපණක් තියෙනවා. එතකොට මේ වස්තුවේ තියෙන ධන ආරෝපණ ප්‍රමාණය ධනාරෝපණ ප්‍රමාණය ඍණාරෝපණ ප්‍රමාණයට වඩා වැඩි නම් ධනාරෝපණ ප්‍රමාණය ඍණාරෝපණ ප්‍රමාණයට වඩා වැඩි නම් අපි කියනවා පුතේ මේ වස්තුව ධන ලෙස ආරෝපිතයි කියලා. මේ වස්තුව ධන ආරෝපිතයි කියලා. ධන ආරෝපිත වේ. ඒ වගේම පුතේ දැන් මේ වස්තුවේ ධන ආරෝපණ ගණනට වඩා ඍණ ආරෝපණ ප්‍රමාණය විශාලයි නම් ඍණ ආරෝපණ ප්‍රමාණය විශාලයි නම් අපි කියනවා පුතේ මේ වස්තුව ඍණ ආරෝපිතයි කියලා. ඍණ ආරෝපිතයි කියලා කියනවා. ඒ වගේම මේ වස්තුවේ තියෙන ධන ආරෝපණ ප්‍රමාණයයි ඍණ ආරෝපණ ප්‍රමාණයයි සමානයි. ඍණ ආරෝපණ ප්‍රමාණයයි සමානයි නම් අපි මේ වස්තුව උදාසීන වස්තුවක් කියලා කියනවා. විද්‍යුත් වශයෙන් උදාසීනයි. විද්‍යුත් වශයෙන් උදාසීනයි කියලා කියනවා. හරි. එහෙනම් පුතේ අපි මේක ලියාගමු මේ විදිහට. ලියන්න මෙහෙම. ලියන්න. වස්තුවක ආරෝපණය හඳුනා ගැනීම කියලා පොඩි මාතෘකාවක් ලියාගන්නකො. වස්තුවක ආරෝපණ හඳුනා ගැනීම. වස්තුවක ආරෝපණ හඳුනා ගැනීම. ඒකෙන්ද කියන්නේ මෙහෙම වස්තුවක් ධන ලෙස ආරෝපණය වීම යනුවෙන්. වස්තුවක් ධන ලෙස ආරෝපණය වීම යනුවෙන්. වස්තුවක් ධන ලෙස ආරෝපණය වීම යනුවෙන්. ඒකෙන්ද කියන්නේ පුතේ මෙන්න මේ සෙට් එක. මොකක්ද? මේ රූපය අඳගන්න ධනාරෝපණ වැඩියෙන් ඉන්නවා. ධනාරෝපණ ගන්න ඍණාරෝපණ ගන්නට වඩා වැඩි නම් අපි කියනවා මේක ධනාරෝපිතයි කියලා. ලියගන්න. ඒ වගේම පුතේ යම් වස්තුවක ධන ආරෝපණ වලට වඩා ඍණාරෝපණ බහුලව ව්‍යාප්ත වෙලා තියෙනවා නම් අපි ඒකට කියනවා ඍණාරෝපිත වස්තුවක් කියලා. යම් වස්තුවක ධන ආරෝපණ ප්‍රමාණයයි ඍණ ආරෝපණ ප්‍රමාණය සමානයි නම් අපි කියනවා මේක විද්‍යුත් වශයෙන් උදාසීන වස්තුවක් කියලා. හරි. දෙවෙනි එක ලියන්න. පළවෙනි එක පුතේ වස්තුවක් ධන ලෙස ආරෝපණය වීම යනු කියලා මේ ටික ලියාගන්න.
දෙවෙනි එක වස්තුවක් ඍණ ලෙස ආරෝපණය වීම යනු. වස්තුවක් ඍණ ලෙස ආරෝපණය වීම යනු. මෙන්න මේ දෙවෙනි කොටස ලියා ගන්න. ඒ කියන්නේ ධන ආරෝපණ ගන්නට වඩා ඍණ ආරෝපණ වැඩි නම් අපි ඍණ ආරෝපිතයි කියලා කියනවා. තුන්වෙනි එක ලියන්න වස්තුවක් උදාසීන වීම යනු. වස්තුවක් උදාසීන වීම යනු. ධන ආරෝපණ ඍණ ආරෝපණය සමාන වෙනදගෙන පුතේ ලියන්න. ධන ආරෝපණ ගන්න ඍණ ආරෝපණ ගන්න සමානයි නම් අපි කියන මේක විද්‍යුත් වශයෙන් උදාසීනයි කියලා. විද්‍යුත් වශයෙන් උදාසීනයි කියලා. සටහන් කරගන්න පුතේ. හරි. ඊළඟට කියන්න මාතෘකාව. දැන් ඔයාලා දන්නවා විද්‍යුත් ස්ථිති විද්‍යුත් ආරෝපණ කියන්නේ මොනවද? සම්මත ධන ආරෝපණයක් කියලා හඳුන්වන්නේ මොකක්ද? සම්මත ඍණ ආරෝපණයක් කියලා හඳුන්වන්නේ මොකක්ද? සහ වස්තුවක් ධන ඍණ උදාසීන ලෙස ආරෝපණය වීම යන මොනක්ද කියන එක දැන් ඔයාලා දන්නවා. ඊළඟ බලමු අපි මේ ස්ථිති විද්‍යුත් ආරෝපණ සතු පවතින ලක්ෂණ මොනවද කියලා. ලියන්න. ස්ථිති විද්‍යුත් ආරෝපණ සතු ලක්ෂණ. ස්ථිති විද්‍යුත් ආරෝපණ සතු ලක්ෂණ. ස්ථිති විද්‍යුත් ආරෝපණ සතු ලක්ෂණ. හරි. පළවෙනි ලක්ෂණය තමයි පුතේ මේ විද්‍යුත් ආරෝපණය මනින ඒකකය. විද්‍යුත් ආරෝපණය මනින ඒකකය කූලෝම්. කූලෝම් සංකේතය කැපිටල් C. ලියන්න පළවෙනි ලක්ෂණය. විද්‍යුත් ආරෝපණ වල ලක්ෂණ කියන එකට ලියන්න පළවෙනි ලක්ෂණය. ඒකකය කූලෝම් වේ. ආරෝපණයේ විශාලත්වය මයින ඒකකය කූලෝම් වේ. විශාලත්වය මයින ඒකකය කූලෝම් වේ. ඊළඟ එක පුතේ දැන් අපි දන්නවා ප්‍රායෝගිකව අපි අත්විඳලා තියෙනවා පුතේ මෙහෙම ධන ආරෝපණ දෙකක්. ඒ කියන්නේ එකම જાතියේ. එකම જાතියේ ආරෝපණ දෙකක් පුතේ එකිනෙක කරා ළඟා කරනකොට එකිනෙක කරා ලං කරනකොට මේ ආරෝපණ දෙක විකර්ෂණය වෙනවා. ඒක නිසා අපිට පවසන්න පුළුවන් පුතේ සජාතීය ආරෝපණ අතර විකර්ෂණ බල හට ගන්නවා. සජාතීය ආරෝපණ අතර විකර්ෂණ බල හට ගන්නවා. ධන ආරෝපණ දෙකක් විතරක් නෙමෙයි ඍණ ආරෝපණ දෙකක් තිබ්බත් විශාලත්වය කොහොම වුණත් එකම જાතිය නම් මේවා අතර විකර්ෂණ බල හට ගන්නවා. ලියන්න පුතේ දෙවෙනි ලක්ෂණය සජාතීය ආරෝපණ අතර විකර්ෂණ බල හටගනී. සජාතීය ආරෝපණ අතර විකර්ෂණ බල හටගනී. මේ රූපය හදගන්න. ධන ආරෝපණ දෙකක් ඍණ ආරෝපණ දෙකක් ලං කරනකොට මේවා විකර්ෂණය වෙනවා. සජාතීය ආරෝපණ අතර විකර්ෂණ බල හටගනී. ඒ වගේම පුතේ විජාතීය ආරෝපණ. ඒ කියන්නේ ධන ආරෝපණයකුයි ඍණ ආරෝපණයකුයි ලං කරනවා. මේ දෙන්න පුතේ ආකර්ෂණය වෙනවා. ඒ වගේම ඍණ ආරෝපණයක් සහ ධන ආරෝපණයක් ආකර්ෂණය කරනවා. ආකර්ෂණය වෙනවා. එහෙනම් මෙතනින් ගන්න පුළුවන් පුතේ සජාතීය ආරෝපණ අතර විකර්ෂණ බල හට ගන්නවා. ඊගව කරුණ ලියන්න විජාතීය ආරෝපණ අතර ආකර්ෂණ බල හටගන්නවා. සජාතීය ආරෝපණ අතර විකර්ෂණ බල හට ගන්නවා. විජාතීය ආරෝපණ අතර ආකර්ෂණ බල හට ගන්නවා. විජාතීය ආරෝපණ අතර ආකර්ෂණ බල හට ගන්නවා. ඒ වගේම හතරෙන් ලක්ෂණය පොදේ වැදගත්ම කාරණාව තමයි මේ ආරෝපණ සාන්තිතිකයි. ඒ කියන්නේ අපිට ආරෝපණ අලුතෙන් හදන්නවත් ඉන්න ආරෝපණ නැති කරලා දාන්නවත් බෑ. ලියන්න. ආරෝපණ සාන්තිතිකයි. සංස්ථිතිකයි. ආරෝපණ සංස්ථිතිකයි. ආරෝපණ සංස්ථිතිකයි. ඒ කියන්නේ මුදේ අර කලින් එබනයිට් දණ්ඩ සිල්ක් රෙදි කෑල්ලකින් පිරිමැද්දාම එබනයිට් දණ්ඩේ ධන ආරෝපණ උත්පාදනය වුණේ නැහැ. ඒ වගේම එබනයිට් දණ්ඩ ලොම් රෙදි කෑල්ලකින් පිරිමැද්දාම එබනයිට් දණ්ඩේ ඍණ ආරෝපණ උත්පාදනය වීමක් වුණේ නැහැ. ඒක මතක තියාගන්න. මම ඒක ඉස්සරහට දෙන්නම්. අවසාන කාරණාව
පස්වෙනි කරුණ ආරෝපණයට ඕනෑම අගයක් ගත නොහැක. ආරෝපණයකට ඕනෑම අගයක් ගත නොහැක. ආරෝපණයට ගන්න පුළුවන් විශාලත්වය මුද අපිට ප්‍රකාශ කරන්න පුළුවන් මෙහෙම. Q සමානයි ධන හෝරින n e කියලා. Q සමානයි ධන හෝරින n e. මෙතන පුතේ n කියන එක කරලා ගන්න පුළුවන් අපිට n සමානයි 1 n සමානයි 2 n සමානයි 3 ආදී වශයෙන් n සඳහා අගයන් ලබා ගන්න පුළුවන්. හිතමුකෝ මෙහෙම n කියන්නේ ධන 1යි කියලා. n ධන 1යි නම් පුතේ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයේ ධන අගය කියන්නේ ප්‍රෝටෝනයක ආරෝපණය. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයේ ධන 1යි නම් ප්‍රෝටෝනයක ආරෝපණය ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයේ ඍණ 1යි නම් ප්‍රෝටෝනයක ධන 1යි. n වලට ඍණ 2යි e දැම්මොත් ඍණ 2 දැම්මොත් මේ n වලට එතකොට අපිට q සමානයි ඍණ 2යි e. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය වගේ දෙගුණයක්. හරි. දැන් q සමානයි ධන හෝ ඍණ ne යට. n සමාන 1 2 3 ආදී වශයෙන් පූර්ණ සංඛ්‍යාත්මක අගයන් ලබා ගන්න පුළුවන් q සඳහා. ඊළඟ පුතේ වැදගත්ම කාරණාව තමයි අපිට වස්තුවක් ආරෝපණය කරන්න පුළුවන් ක්‍රම කීපයක් පවතිනවා. ක්‍රම තුනක් පවතිනවා. එකක් තමයි වස්තුන් පිරිමැදලා අපිට පුළුවන් මේ වස්තුවකට ආරෝපණයක් ලබා දෙන්න. දෙවෙනි ක්‍රමය තමයි විද්‍යුත් ප්‍රේරණය. ප්‍රේරණය ගැන මම කියා දෙන්නම් තව මොහොතකින්. පළවෙනි ක්‍රමය පිරිමැදීමෙන්, දෙවෙනි ක්‍රමය ප්‍රේරණයෙන්, තුන්වෙනි ක්‍රමය සන්නයයෙන්. හරි. එතකොට මේ පිරිමැදීමෙන් වස්තුවක් ආරෝපණය කිරීම. ඒ කියන්නේ අපි කලින් කතා කරේ එබනයිට් දණ්ඩක් මේ තියෙන එබනයිට් ලොම්රෙදි කැබල්ලකින් පිරිමදිනවා. නැත්නම් සිල්ක් රෙදි කැබල්ලකින් පිරිමදිනවා. මේ විදිහට මේ එබනයිට් දණ්ඩ සිල්ක් රෙදි කැබල්ලකින් පිරිමදිනකොට එබනයිට් දණ්ඩට ලැබෙන ආරෝපණය සම්මත ධන ආරෝපණයක් කියලා අපි සැලකුවානේ. එතකොට මේ සිල්ක් රෙදි කැබල්ල එබනයිට් දණ්ඩෙන් පිරිමදිනකොට එබනයිට් දණ්ඩේ ධන ආරෝපණ ජනිත වෙන්නේ නැහැ. අලුතෙන් හටගන්නේ නැහැ. එතනදී වෙන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන හුවමාරු වීම. ඒ කියන්නේ දැන් මේ එබනයිට් දණ්ඩ ආරෝපණයක් නැහැ කියලා හිතුවොත් මේ එබනයිට් දණ්ඩේ තියෙනවා සමානව ධන ආරෝපණය ඍණ ආරෝපණය. ධන ආරෝපණ ගන්නයි ඍණ ආරෝපණ ගන්නයි සමානයි. ඒකයි මෙයා උදාසීනයි කියලා කියන්නේ. එතකොට මේ සිල්ක් රෙදි කැබල්ලකින් මේ එබනයිට් දණ්ඩ පිරිමැද්දම එබනයිට් දණ්ඩේ තියෙන ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා සිල්ක් රෙදි කැබල්ලට. එබනයිට් දණ්ඩේ තියෙන ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා සිල්ක් රෙදි කැබල්ලට. එතකොට පුතේ එබනයිට් දණ්ඩේ ඉතුරු වෙන වැඩිපුර ඉතුරු වෙන ආරෝපණ ධන ආරෝපණ මෙන්න මෙයා තමයි සිල්ක් රෙදි කැබල්ලකින් එබනයිට් දණ්ඩ පිරිමැද්දාන් පස්සේ එබනයිට් දණ්ඩට ලැබෙන ආරෝපණය කියලා කියන්නේ. ඒ කියන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන ගියාට පස්සේ ඉලෙක්ට්‍රෝන අඩු වෙනවා ධන ආරෝපණ ගණන වැඩි වෙනවා. ඒක නිසා මෙයා ධන ලෙස ආරෝපණය වෙනවා. ඒ ආරෝපණ වලට අපි කියන අපේ සම්මත ධන ආරෝපණ කියලා. ඒ වගේම එබනයිට් දණ්ඩ ලොම්රෙදි කැබල්ලකින් පිරිමැද්දාන් පස්සේ එබනයිට් දණ්ඩ ලොම්රෙදි කැබල්ලකින් පිරිමැද්දාම එබනයිට් දණ්ඩට ලැබෙන ආරෝපණයට අපි කිව්වා සම්මත ඍණ ආරෝපණය කියලා. එතකොට වෙන්නේ පුතේ මේ ලොම්රෙදි කැබල්ලෙන් ඉලෙක්ට්‍රෝන ගැලවිලා එබනයිට් දණ්ඩට එනවා. ලොම්රෙදි කැබල්ලෙන් ඉලෙක්ට්‍රෝන ගැලවිලා එබනයිට් දණ්ඩට එනවා. එතකොට එබනයිට් දණ්ඩට ලැබෙන ආරෝපණයට අපි කියනවා මෙයාගේ ආරම්භයේදී ආරෝපණ සමානව විශාලත්වයෙන් පවතින්නේ ඉලෙක්ට්‍රෝන ගැලවිලා එබනයිට් දණ්ඩට ආවම පස්සේ ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපිතයිනේ. නම් එබනයිට් දණ්ඩ ඍණ ආරෝපණ අතිරික්තයක් ඇති වෙනවා. ඒක නිසා අපි කියන එබනයිට් දණ්ඩට ලැබෙන ආරෝපණයට සම්මත ඍණ ආරෝපණය කියලා. එබනයිට් දණ්ඩ ඍණ ලෙස ආරෝපණය වෙනවා කියලා. හරි අපි ඔක පැහැදිලිව සටහන් කරගමු පුතේ. මෙහෙම ලියන්න සටහන කියලා දාලා රතු පාටින් ලියන්න මෙහෙම වස්තුන් දෙකක් පිරිමැදීමේදී ආරෝපණ ජනිත වීමක් සිදු නොවේ. එහිදී සිදුවන්නේ ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් පමණි. හරි පුතාලට පුළුවන් මේ කෝඩ් එකේ තියෙන රූප සටහන් දෙක උතන යටින් ඇඳගන්න.
දැන් පුතාලා අහලා තියෙනව නේද? පරිවාරක ද්‍රව්‍ය, සන්නායක ද්‍රව්‍ය කියන්නේ. ඒ කියන්නේ විද්‍යුත් පරිවාරක හෝ තාප පරිවාරක. විද්‍යුත් සන්නායක හෝ තාප සන්නායක. දැන් ප්ලාස්ටික් කෑල්ලක් රත් කරාම යකඩ කෑල්ලක් රත් කරාම එකම සමාන ප්ලාස්ටික් කෑල්ලක යකඩ කෑල්ලක රත් කරාම පස්සේ එකම කාලයක් අපි දන්නවා යකඩ කැබැල්ල ඉක්මනට රත් වෙනවා. ප්ලාස්ටික් කැබැල්ලට වඩා. හේතුව ප්ලාස්ටික් තුලින් තාපයේ සන්නායනය වන ගුණය අඩුයි. ප්ලාස්ටික් කියනොත් තාප සන්නායකයක් නෙමෙයි. හැබැයි යකඩ කියනොත් තාප සන්නායකයක්. ඒක නිසා යකඩ කැබැල්ල ඉක්මනට රත් වෙනවා. හරි. ඒ වගේම පුතේ අපි මේ ස්ථිති විද්‍යුතය කියන පාඩමේදී දැනගන්න ඕනේ විද්‍යුත් සන්නායකයක් කියන්නේ මොකක්ද? විද්‍යුත් පරිවාරකයක් කියන්නේ මොකක්ද කියලා. අපි යම් යම් ද්‍රව්‍ය ගත්තාම පස්සේ පුතේ මේ ද්‍රව්‍ය වලට පුළුවන් ආරෝපණ රඳවා තබා ගන්න. ඒ වගේම ආරෝපණ වලට ගමන් කරවන්නත් මේ විවිධ ද්‍රව්‍ය වලට හැකියාව පවතිනවා. ඒ විදිහට පුතේ විද්‍යුත් සන්නායක කියන ඒවා අපිට හඳුන්වන්න පුළුවන්. විද්‍යුත් ආරෝපණ වලට ගලාගෙන යන්න පුළුවන් නම් අපි කියන එයා විද්‍යුත් සන්නායකයක් කියලා. ඒ වගේම විද්‍යුත් ආරෝපණ වලට ගලාගෙන යන්න බැරි නම් අපි ඒවට කියනවා විද්‍යුත් පරිවාරකයක් කියලා. ලියන්න ඊගාට මාතෘකාවක් සන්නායක සහ පරිවාරක. සන්නායක සහ පරිවාරක. සන්නායක සහ පරිවාරක. ඒකෙත් ලියන්න පුතේ මෙහෙම ද්‍රව්‍යයක් තුල ආරෝපණ රඳවා තබාගත හැකි මෙන්ම ද්‍රව්‍යයක් තුල ආරෝපණ වලට චලිත වීමටද හැකියාව පවතී. ඒකට තව ලකුණක් දාලා ලියන්න. විද්‍යුත් ආරෝපණ ගලා යා හැකි ද්‍රව්‍ය විද්‍යුත් ආරෝපණ ගලා යා හැකි ද්‍රව්‍ය විද්‍යුත් සන්නායක ලෙසත් ඒකතර ලකුණ විද්‍යුත් ආරෝපණයන්ට ගලා යා නොහැකි ද්‍රව්‍ය විද්‍යුත් පරිවාරක ලෙසත් හැඳින්වේ. ඊළඟ පොතේ අපි දැනගන්න ඕනේ දැන් පිරිමැදීම ගැන මම කියන්නේ පිරිමැදීමෙන් ආරෝපණ ජනිත වෙන්නේ කොහොමද කියන එක. මේ ගැන මහා ගැඹුරට සාකච්ඡා කරන්නේ නැහැ. අපි ඔයාලා ඔය පුංචි පන්තිවලින් නම් මොකද සාකච්ඡා කරනවා. අර ශ්‍රේණියක් තියෙනවා වලටනේ. අර ඉහළ පහළින් කට්ටිය පිරිමැද්දාන් පස්සේ ධන ආරෝපණ ඍණ ආරෝපණ ලැබෙනවා කියලා 11 විතාවසට කියා දෙනවා. ඒතකොට පුතේ දැන් අපි කතා කරන්න යන්නේ වස්තුවක් ආරෝපණය කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා කිව්වා. එකක් පිරිමැදීමෙන් මේ විදිහට අනිත් එක ප්‍රේරණයෙන් අනිත් එක සන්නයනෙන්. දැන් පුතේ බලමු විද්‍යුත් ප්‍රේරණය මගින් ආරෝපිත වස්තුවක් මගින් තවත් වස්තුවක් ආරෝපණය කරන්න කොහොමද කියලා. ප්‍රේරණය කියලා කියන්නේ පුතේ අපි මේ ප්‍රේරණය කරන්න පුළුවන් ප්‍රේරණයෙන් වස්තුවක් ආරෝපණය කරන්න පුළුවන් සන්නායක විතරයි. එතකොට සන්නායකයක් එක්ක තවත් ආරෝපිත වස්තුවක් ස්පර්ශ කිරීමකින් තොරව ස්පර්ශ කරන්නෙත් නැහැ පිරිමදින්නෙත් නැහැ. ඒතර සන්නායක වස්තුවක් ආරෝපිත වස්තුවක් මගින් ස්පර්ශ කරන්නේ නැතුව අර සන්නායකයට ආරෝපණයක් ලබා දෙන ක්‍රියාවලිය තමයි අපි කියන්නේ ප්‍රේරණය කියලා. හරි ලියන්න මෙහෙම මාතෘකාවක් ස්ථිති විද්‍යුත් ප්‍රේරණය ස්ථිති විද්‍යුත් ප්‍රේරණය තමයි වැදගත් මාතෘකාවක් මේක. ස්ථිති විද්‍යුත් ප්‍රේරණය මේක ලියන්න විද්‍යුත් වශයෙන් ආරෝපිත ඇති වස්තුවක් සමග ස්පර්ශ කිරීමකින් තොරව විද්‍යුත් වශයෙන් ආරෝපිත ඇති වස්තුවක් සමග ස්පර්ශ කිරීමකින් තොරව යම් වස්තුවකට ආරෝපණ ලබා දීමේ ක්‍රියාවලිය
ස්ථිති විද්‍යුත් ප්‍රේරණයයි. ස්ථිති විද්‍යුත් ප්‍රේරණයයි. ස්ථිති විද්‍යුත් ප්‍රේරණයයි. තරු ලකුණක් දාලා ලියන්න පුතේ. රතු පාඩේ. ප්‍රේරණය මගින් ආරෝපණය කළ හැක්කේ. ප්‍රේරණය මගින් ආරෝපණය කළ හැක්කේ. ප්‍රේරණය මගින් ආරෝපණය කළ හැක්කේ. සන්නායක පමණි. සන්නායක පමණි. හරි. අපි බලමු මේ සන්නායක වස්තුවක් ප්‍රේරණයෙන් ආරෝපණය කරන්නේ කොහොමද කියලා. මේ තියෙන සන්නායකය. මුලින්ම පුතේ මේ සන්නායකය පොළව සමග ස්පර්ශ වෙන්නේ නැති වෙන්න මෙයාව රඳවනවා පුතේ පරිවාරක ආධාරකයක් මත. පරිවාරක ආධාරකයක් මත රඳවනවා. මොකද පරිවාරක වලට බෑ පුතේ ආරෝපණ චලිත කරවන්න. මේ තියෙන්නේ පරිවාරකයක්. අපිට මෙන්න මේ සන්නායක ගෝලය තමයි ආරෝපණයකට ලක් කරන්න ඕනේ. එතකොට පුතේ මෙයාව ආරෝපණය කරන්න නම් ප්‍රේරණය මෙයා ළඟට ගෙන එන්න ඕනේ යම් ආරෝපිත වස්තුවක්. අපි හිතමු ධන ආරෝපිත වස්තුවක් ගෙනාවාය කියලා මෙතෙන්න. ධන ලෙස ආරෝපිත වස්තුවක් ගේනවා. එතකොට පුතේ මේ සන්නායකය තුල මේ වෙනකොට ධන ආරෝපණයි ඍණ ආරෝපණයි දෙකම පවතිනවා. මෙයා විද්‍යුත් වශයෙන් උදාසීන වෙලා ඉන්නේ ධන ආරෝපණයි ඍණ ආරෝපණයි දෙකම සමාන නිසා මෙයා ගාව තියෙනවා. එතකොට මේ ධන ආරෝපිත වස්තුව මෙයා ගාවට ගෙනාවාම පසුපුතේ මෙයාගේ තුල ඉන්න මෙයා ළඟ ඉන්න ධන සහ ඍණ කියන ආරෝපණ වලට මේ ධන ආරෝපණයේ බලපෑම දැනෙනවා. එතකොට මේ ධන ආරෝපණ වලට ආකර්ෂණය වෙන්න ආසාවෙන් මේ සන්නායකය ළඟ ඉන්න ඉලෙක්ට්‍රෝන එහෙම නැත්නම් ඍණ ආරෝපණ මේන්න මේ ආරෝපිත වස්තුව ළඟට රැස් වෙනවා. එතකොට විරුද්ධ වෙන්න ඒ කියන්නේ මෙයාට විකර්ෂණය වෙන ධන ආරෝපණ මීට විරුද්ධ පැත්තට විකර්ෂණය වෙනවා. ඔන්නෝක තමයි පුතේ ප්‍රේරණයේදී වෙන මූලික ක්‍රියාවලිය. එතකොට මේ ආරෝපිත වස්තුවට ඈතින් පවතින සන්නායකයේ කෙලවර ආරෝපිත වස්තුවට ඈතින් පවතින සන්නායකයේ කෙලවර තවත් සන්නායක කම්බියක් මගින් පොළොවට සම්බන්ධ කරොත් තවත් සන්නායකයක් මගින් පොළොවට සම්බන්ධ කරොත් ඒ කියන්නේ භූගත කරොත් මෙන්න මේ ආරෝපිත වස්තුවට ඈත කෙළවරේ පවතින විද්‍යුත් ආරෝපණ ටික ඒ කියන්නේ මේ ධන ආරෝපණ ටික එහෙම නැත්නම් මෙතෙන්ට රැස්නොත් ඍණ ආරෝපණ ඒ රැස් වෙන ඍණ ආරෝපණ ටික උදාසීන වෙනකම් පුතේ එක්කෝ පොළොවේ ඉඳලා ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා සන්නායකයට එහෙම නැත්නම් මේ වස්තුවේ ඉන්න ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා පොළොව වෙතට. දැන් මේ කෙළවර තියෙන ඉලෙක්ට්‍රෝන නෙමෙයිනේ ධන ආරෝපණනේ. ඒක නිසා පුතේ මේ ධන ආරෝපණ උදාසීන වෙන්න ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා මේ සන්නායක වස්තුව වෙතට. එතකොට මේ ඉලෙක්ට්‍රෝන මගින් මේ ධන ආරෝපණ උදාසීන කරාම මේ සන්නායකයේ ඉතුරු වෙන්නේ පුතේ ඍණ ආරෝපණ පමණයි. අතිරික්ත ඍණ ආරෝපණ අතිරික්ත මොකද මෙතන ධන ආරෝපණ 10ක් දෙනවා නම් ඉලෙක්ට්‍රෝන 10 ආවට පස්සේ ධන ආරෝපණ 10 උදාසීන වෙනවා. එතකොට මෙයාගේ අතිරික්ත ඍණ ආරෝපණයක් පවතින නිසා පුතේ මේ සන්නායක වස්තුව ඍණ ලෙස ආරෝපණය වෙනවා. එහෙනම් බලන්න ධන ආරෝපිත වස්තුවක් ගෙනාවොත් සන්නායකයක් ඍණ ලෙස ප්‍රේරණය කරගන්න පුළුවන්. ඒ වගේම මේක අනිත් පැත්ත මොකක්ද? මෙතෙන්ට ඍණ එක්කෙනෙක් ගෙනාවොත් ඍණ ආරෝපිත එක්කෙනෙක්ව ගෙනාවොත් නෑනවලු අද පොඩ්ඩක් උදංගයි පුතේ අර එළියේ තිබිච්ච දොරක් කඩන් යන බිමට ඒකයි සම්දයක් කාලා හරි ගණන් ගන්න එපා අපි මෙතන කෙනෙක්ගේ පාඩමකට තමයි වැඩ කරන්නේ දැන් ආයි පාඩමට එමු ඍණ ආරෝපිත වස්තුවක් ගෙනාවොත් පුතේ මේ වගේ සන්නායකයක් ළඟට මොකද වෙන්නේ දැන් මෙහා මෙහෙම භූගත කරලා තියෙන්නේ මේ පරිවාරයක් උඩ තියලා තියෙන්නේ ඍණ ආරෝපිත වස්තුවේ බලපෑම නිසා පුතේ මේ සන්නායකයේ ආරෝපණ බෙදීමකට ලක් වෙනවා මේ පැත්ත ධන සහ මේ පැත්ත ඍණ ලෙස හරි එතකොට මේ ඍණ ආරෝපණ ටික ඉවත් කරනවා පුතේ භූගත කරලා තවත් සන්නායකයකින් මේ සන්නායක වස්තුව එතකොට මේ ඉලෙක්ට්‍රෝන එහෙම නැත්නම් ඍණ ආරෝපණ ගමන් කරනවා පුතේ පොළොවට
ඉලෙක්ට්‍රෝන ටික පොළොවට ගමන් කරාට පස්සේ මෙයා ඉතුරු වෙන්නේ අතිරික්ත ධනාරෝපණ ටික. ඒක නිසා මේ ආරෝපිත නිසා මේ සන්නායකය ධන ලෙස ආරෝපණය වෙනවා. එහෙනම් මතක තියාගන්න පුතේ ප්‍රේරණයෙන් ආරෝපණය කරනකොට අපි ගේන්නේ ධනාරෝපිත වස්තුවක් නම් ප්‍රේරණයෙන් ලබා ගන්න පුළුවන් පුතේ ඍණාරෝපිත. අපි ගේන්නේ ඍණාරෝපිත වස්තුවක් නම් ප්‍රේරණයෙන් ලබා ගන්න පුළුවන් ධනාරෝපිත වස්තුවක්. පැහැදිලිනේ? හරි. එහෙනම් මට හිතෙනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා පුතේ විද්‍යුත් ප්‍රේරණය ගැන. අපි මෙහෙම ලියමු. මේ විදිහට පුතේ අපිට ප්‍රේරණයෙන් ආරෝපිත වස්තුන්, ඒ කියන්නේ සන්නායක වස්තුන් එකක්, සන්නායක වස්තුන් දෙකක් ආරෝපණය කරගන්න පුළුවන්. අපි මුලින්ම බලමු තනි සන්නායකයක් ආරෝපණය කරගන්නේ කොහොමද කියලා. හරි. ලියන්න මාතෘකාව. ප්‍රේරණයෙන් වස්තුවක් ආරෝපණය කරන ආකාරය. ප්‍රේරණයෙන් වස්තුවක් ආරෝපණය කරන ආකාරය. ඒක කියන්න දෙන්න. එහෙනම් සන්නායක වස්තුව පොළව සමග ස්පර්ශ නොවන පරිදි සන්නායක වස්තුව පොළව සමග ස්පර්ශ නොවන පරිදි සන්නායක වස්තුව පොළව සමග ස්පර්ශ නොවන පරිදි පරිවාරක ආධාරකයක් මත තැබිය යුතුය. පරිවාරක ආධාරකයක් මත තැබිය යුතුය. මේ රූපය අඳගන්න පුතේ මේ ඔක්කොම ටික අඳගන්න කමක් නැහැ. ඔක්කොම ටික අඳගන්න. පරිවාරකයේ තියෙන සන්නායකයේ තියෙන මොකද? හරි. මෙම ක්‍රියාවලියේදී සන්නායකය අසලට ආරෝපිත වස්තුවක් ගෙනවි. සන්නායකය අසලට ආරෝපිත වස්තුවක් ගෙනවි. ආරෝපිත වස්තුව මගින් සන්නායක වස්තුව ප්‍රේරණය කරනු ලැබේ. හරි. ඔන්න උදාහරණයක් ප්‍රේරණය කරන ක්‍රියාවලිය. සන්නායකයක් පරිවාරකයක් උඩ තිබ්බා. සන්නායකය අසලට ගෙන අපිට ආරෝපිත වස්තුවක්. ඒ ආරෝපිත වස්තුව මගින් ස්පර්ශ කරන්නේ නැතුව සන්නායකය ආරෝපණය කරගන්නවා. ඒක තමයි ප්‍රේරණය කියලා කියන්නේ. හරි. දැන් අනුමාතුකව ලියන්නේ ප්‍රේරණය මගින් තනි සන්නායකයක් ආරෝපණය කිරීම. ප්‍රේරණය මගින් තනි සන්නායකයක් ආරෝපණය කිරීම. හරි. ඔයාලා මේ රූප දෙක අඳගන්න දානට පිළිවෙලට පොතේ දෙපස මේ දෙක පිටුවේ දෙපැත්තෙන් දෙනවා. මේ තියෙන ධනාරෝපණයක් කියනවා, මේ තියෙන ඍණාරෝපණයක් කියන දරවල පැහැදිලි මේ සන්නායකයේ ආරෝපණ බෙදෙන්නේ කොහොමද කියලා. ඔය දෙක අඳගෙන පොතේ යන්නේ ලියන්න වෙනවා. සන්නායක වස්තුව ආසන්නයට ආරෝපිත වස්තුව රැගෙන ආ යුතුය. සන්නායක වස්තුව ආසන්නයට ආරෝපිත වස්තුව රැගෙන ආ යුතුය. දෙවෙනි කරුණ. එවිට ආරෝපිත වස්තුව ආසන්නයේ ඊට විරුද්ධ ආරෝපණ වර්ගය ආකර්ෂණය නිසා රැස් වෙන අතර ඊට විරුද්ධ ආරෝපණ එමෙන්න ඊට විජාති ආරෝපණ අනෙක් පැත්තට රැස් වේ. ඊගාව පියවර තුන්වෙනි එක
ආරෝපිත වස්තුවට ඈතින් පවතින කෙලවර. ඒ කියන්නේ මුදේ මේ ආරෝපිත වස්තුවට ඈතින් පවතින මෙන්න මේ කෙලවර. ආරෝපිත වස්තුවට ඈතින් පවතින කෙලවර. ආරෝපිත වස්තුවට ඈතින් පවතින කෙලවර. සන්නායක කම්බියක් මගින්. සන්නායක කම්බියක් මගින්. සන්නායක කම්බියක් මගින්. පොළොව හා සම්බන්ධ කරනු ලැබේ. පොළොව හා සම්බන්ධ කරනු ලැබේ. වරණ තුලියන පුතේ සන්නායකයක් මගින් පොළොවට සම්බන්ධ කරනවා කියලා කියන්නේ භූගත කරනවා. සන්නායක කම්බියක් මගින් පොළොව හා සම්බන්ධ කරනු ලැබේ. වරණ තුලි භූගත කරනු ලැබේ. ඊගව ගන්න. එවිට එම කෙලවර එවිට එම කෙලවර එවිට එම කෙලවර එවිට එම කෙලවර උදාසීන වනතෙක්. එවිට එම කෙලවර උදාසීන වනතෙක්. එවිට එම කෙලවර උදාසීන වනතෙක්. පොළොවේ සිට ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම හෝ පොළොවේ සිට ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම හෝ පොළොවේ සිට ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම හෝ පොළොව වෙත ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම සිදුවේ. පොළොව වෙත ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම සිදුවේ. හරි බලමු දැන් ඕන්න අපි ගෙනාවා මෙතෙන්ට මුලින්ම අපි ගෙනාවේ ධනාරෝපිත එක්කනේ. ධනාරෝපිත වස්තුවක් කියනවා. ධනාරෝපිත වස්තුවක් ගෙනාවට පස්සේ පුතේ මේ වස්තුවේ පවතින ආරෝපණ ධන ආරෝපණ වලට ආකර්ෂණය වෙන්න ඍණ ආරෝපණ මේ පැත්තට රැස් වෙනවා. ඊට විරුද්ධ පැත්තට ධන ආරෝපණ රැස් වෙනවා. හරි ඊළඟට පුතේ අපි මොකද කරන්නේ මෙන්න මේ ගේන ආරෝපිත වස්තුව ඉවත් කරන්නේ නැහැ. එයා එහෙමම ඉන්නකම එයාව එහෙමම ඉන්න ඇරලා අපි ඊට විරුද්ධව පවතින ප්‍රදේශය පොළොවට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ භූගත කරනවා. එතකොට පුතේ මෙන්න මේ ධන ආරෝපණ ටික උදාසීන වෙනකම් පොළොවේ ඉඳලා ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා සන්නායක වස්තුව වෙතට. එතකොට පුතේ මේ ධන ආරෝපණ ටික සියල්ල උදාසීන වෙලා මේ ඉතුරු වෙන්නේ අතිරික්ත ඍණාරෝපණයක් පමණයි. අතිරික්ත ඍණාරෝපණයක් පමණයි. ඔයාලට ඉදලා තියෙන ස්පේස් එක විදිහට අඳ ගන්න වෙන්නේ. එක පේරෙට ගන්න. ධනාරෝපිත වස්තුවක් සන්නායකයක් ගාවට අරන් ඇවිල්ලා පේරණය කරන්නේ මෙහෙම. ඊළඟට අපි අඳ ගමු. ඍණාරෝපිත වස්තුවක් ගෙනල්ලා ප්‍රේරණය කරන්නේ කොහොමද කියලා. ඔයාලා පිළිවෙලකට අඳගන්න. එතෙන්ට කියනවා ඍණාරෝපිත වස්තුවක්. එතකොට ධනාරෝපණ ටික මේ පැත්තට රැස් වෙනවා. ඍණාරෝපණ විකර්ෂණය නිසා ඊට විරුද්ධ පැත්තට ගමන් කරනවා. එතකොට මේ අරගෙන ආපු ආරෝපණය ඒ විදිහටම තියෙද්දි ඊට විරුද්ධව පවතින කෙලවර පොළොවට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ භූගත කරනවා. දැන් පුතේ මේ ඍණාරෝපණ ටික උදාසීන වෙනකම් පොළොව වෙත ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. පොළොව වෙත ඉලෙක්ට්‍රෝන ගමන් කරාට පස්සේ මේකේ ඉතුරු වෙන්නේ ධන ආරෝපණ පමණයි. හඳගන්න. ඕකට තමයි පුතේ කියන්නේ අපි ස්ථිති විද්‍යුත් ප්‍රේරණය කියලා. හරි ඊළඟ යන පුතේ මාතෘකාවක් සන්නායක වස්තුන් දෙකක් ප්‍රේරණය මගින් ආරෝපණය කිරීම. කලින් අපි කතා කරා තනි සන්නායකයක් ප්‍රේරණය කරන්නේ කොහොමද කියලා. දැන් කතා කරමු සන්නායක වස්තුන් දෙකක් ප්‍රේරණය මගින් ආරෝපණය කිරීම. හරි. මෙතනදී පුතේ කරන්නේ අපි
ප්‍රේරණය කරන්න ඕන ආරෝපණය කරන්න ඕන සන්නායක දෙක එකිනෙකත් එක්ක ස්පර්ශ වන විදිහට පරිවාරක ආධාරක මත තියෙනවා. එකිනෙකත් එක්ක ස්පර්ශ වෙන විදිහට පරිවාරක ආධාරක මත තියෙනවා. ඊළඟට මේ සන්නායක අසරණ කියනවා ආරෝපිත වස්තුවක්. මේ ආරෝපිත වස්තුවේ බලපෑම නිසා පුතේ මෙන්න මේ A කියන සන්නායකය ළඟ ආරෝපිත වස්තුව පවතින කෙළවර ආකර්ෂණය නිසා පුතේ ඍණාරෝපණ වලට ආකර්ෂණය නිසා ධනාරෝපණයක් රැස් වෙනවා. අනෙක් කෙළවරට ඍණ ආරෝපණ ගමන් කරනවා. ඍණාරෝපණ එක් රැස් වෙනවා. එතකොට පුතේ මෙන්න මේ ඍණ කට්ටියට කැමැත්තේ ධන කට්ටිය මෙතෙන්ට ඇවිල්ලා මෙයාගේ ඍණ ටිකයි ධන ටිකයි උදාසීන වෙලා යනවා. ඍණ ආරෝපණයි ධන ආරෝපණයි උදාසීන වෙලා යනවා. මේ පැත්තට ධන එක් රැස් වෙන නිසා පුතේ ඍණ ආරෝපණ ටික ඊට විරුද්ධ පැත්තට එක් රැස් වෙනවා. පැහැදිලිනේ? ආරෝපණ බෙදෙන ආකාරය ඊළඟට මේ සන්නායක එකක්වත් අර අපි කලින් වගේ භූගත කරන්නේ නැහැ. කියන්නේ පොළොවට සම්බන්ධ කරන්නේ නැහැ. මේ විදිහට පුතේ ආරෝපිත වස්තුවක් ගෙනල්ලා AB මේ විදිහට ආරෝපණ බෙදීමකට ලක් වෙනවානේ. ඊට පස්සේ අපි පුතේ මුලින්ම B ව ඉවත් කරනවා. එතකොට මේ ස්පර්ශය නැති වෙලා තියෙන්නේ. මුලින්ම B ව ඉවත් කරනවා. ඊට පස්සේ මේ ගෙනාපු C කියන ආරෝපණ ඉවත් කරනවා. මුලින්ම B ව ඉවත් කරලා ඊට පස්සේ ගෙනාපු C ආරෝපණය ඉවත් කරනවා. මුලින්ම B ඉවත් කරාම පස්සේ B එකේ දැන් ඉන්නේ ඍණාරෝපණ, A ඉතුරු වෙලා ඉන්නේ ධනාරෝපණ. ඒ වගේම පුතේ තවත් දෙයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. අපි මේ ප්‍රේරණය කරන්න ගෙනාවු සීව දැන් ඉවත් කරලා තියෙන්නේ. සී මෙතන නැහැ. සී ඉවත් කරලා තියෙන්නේ. ප්‍රේරණය කරන්න ගෙනාවු සීගේ ආරෝපණ නොවෙනස්ව පවතිනවා. සීගේ ආරෝපණ වල වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. හැබැයි A වයි B වයි ධන සහ ඍණ ලෙස ප්‍රේරණය වෙනවා. එහෙනම් පුතේ සන්නායක වස්තු දෙකක් ප්‍රේරණයෙන් ආරෝපණය කරගන්නේ මෙන්න මේ කියන ක්‍රියාවලිය යටතේ. කියන්නකො මෙහෙම. පහත දැක්වෙන්නේ එකිනෙක හා ස්පර්ශ වනසේ පරිවාරක මත තබා ඇති. එකිනෙක හා ස්පර්ශ වනසේ පරිවාරක මත තබා ඇති A හා B නම් සන්නායක ගෝල දෙකකි. ඔයාලා මෙන්න මේ පළවෙනි රූපය අරගෙන පුතේ මෙන්න මේ ටික මේක අඳගන්න. මේක එපා. අඳගෙන ලියන්න මෙන්න. A ගෝලය අසලට ඍණ ආරෝපිත C වස්තුව රැගෙන ආ විට AB සංයුක්තයේ ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන C ගෙන් ඉවතට විකර්ෂණය වේ. ඊළඟ කරුණ සන්නායක ගෝලවල සීට ආසන්න කෙළවර ධන ආරෝපණ ලබා ගන්නා අතර විද්‍යුත් ආකර්ෂණ බල නිසා එම ධන ආරෝපණ සීට ආකර්ෂණය වී පවතී. ඊළඟ කරුණ පළමුව B ගෝලය ඉවතටගෙන පසුව C වස්තුව ඉවත් කරනු ලැබේ. පළමුව B ගෝලය ඉවතටගෙන
පසුව C වස්තුව ඉවත් කරනු ලැබේ. ඊගව කරුණ එවිට පසු පාඩේ ලියන්න පුතේ එවිට B හි ඍණ ආරෝපණද A හි ධන ආරෝපණද ප්‍රේරණය වී ඇති බවත් ධන ආරෝපණද ප්‍රේරණය වී ඇති බවත් C හි මුලින් තිබූ ආරෝපණවල වෙනසක් සිදු නොවී පවතින බවත් පැන මාර්ග වල ලියන්න සාමාන්‍ය පාඨකින් නිරීක්ෂණය කළ හැකිය. මෙන්න මේ A හා B ගෝල වලට ලැබිලා තියෙන ආරෝපණ වලට අපි කියනවා මොකද? ප්‍රේරිත ආරෝපණ. ඒ වගේම පුතේ ආරෝපණය කරන්න ගෙන ආපු C ගේ ආරෝපණ වලට කියනවා ප්‍රේරක ආරෝපණ කියලා. එකක් ලියා ගන්න. මෙහෙම ලියන්න. ඒක කරන A හා B ගෝලවල පවතින ආරෝපණ පසු පාඩේ ලියන්න ප්‍රේරිත ආරෝපණ පාඩ මාර්ග වල ලියන්න ප්‍රේරිත ආරෝපණ ලෙසද ආරෝපණය සඳහා යොදා ගන්නා ලද C හි පවතින ආරෝපණ ප්‍රේරක ආරෝපණ ලෙසද රතු පාඩේ ලියන්නේ ඒ වචනේ ප්‍රේරක ආරෝපණ ලෙසද හැඳින්වේ. එහෙනම් පුතේ A හා B වලට ලැබිච්ච වට කියනවා ප්‍රේරිත ආරෝපණ කියලා. එයාලව ආරෝපණය කරන්න. ප්‍රේරණය කරන්න ගෙන ආපු C වල ආරෝපණ වලට කියනවා ප්‍රේරක ආරෝපණ කියලා. ඔය දෙවෙනි රූපෙත් අඳ ගන්න පුතේ. වස්තුවක් ආරෝපණය කරන්න පුළුවන් තුන්වෙනි ක්‍රමය පුතේ සන්නයනය මගින් ස්පර්ශය. හරි ලියන්න. ස්පර්ශය මගින් වස්තුවක් ආරෝපණය කිරීම මාතෘකාවක්. පිළිමැදීමෙන් ආරෝපණය කරන එක දන්නවා. ප්‍රේරණයෙන් ආරෝපණය කරන එක දන්නවා. මේ තියෙන්නේ ස්පර්ශය මගින්. මේකෙදි වෙන්නේ පුතේ මෙහෙමයි. අපිට ප්‍රේරණය කරගන්න නිසා ආරෝපණය කරගන්න ඕනේ කියලා ප්‍රේරණය කරගන්න නෙමෙයි. ආරෝපණය කරගන්න ඕනේ කියලා පුතේ කලින් වගේම පරිවාරක මත තියලා අපි ආරෝපිත වස්තුවක් මේ සන්නායකයත් එක්ක ස්පර්ශ කරනවා. එතකොට මේ ඍණ ආරෝපිත වස්තුව මේ සන්නායකයත් එක්ක ස්පර්ශ වුණාට පස්සේ පුතේ මේ ඍණ ආරෝපිත වස්තුවේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණනාවක් මේ සන්නායක වස්තුව වෙත ගමන් කරලා ඒ ඉලෙක්ට්‍රෝන මේ සන්නායක වස්තුව මත ව්‍යාප්ත වෙලා පුතේ අතිරික්ත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් මෙයාගේ ඉතුරු වෙනවා. ඒක නිසා ඍණ ආරෝපිත එක්කෙනෙක් ගෙනාලා ස්පර්ශ කරොත් මෙයාව ඍණ ලෙස ආරෝපණය වෙනවා. එහෙනම් ස්පර්ශය මගින් පුතේ ස්පර්ශ කරපු එක්කෙනාගේ ආරෝපණ වර්ගය ලබා ගන්න පුළුවන්. ප්‍රේරණීයදී වෙන්නේ ගේන එක්කෙනාට විරුද්ධ එක්කෙනාව තමයි ආරෝපණය වෙන්නේ. ඍණ එක්කෙනෙක් ගෙනාව ආරෝපණය කරගන්න පුළුවන්. ප්‍රේරණය කරගන්න පුළුවන් ධන ලෙස. මේ විදිහට ධන ආරෝපිත වස්තුවක් ගෙනල්ලා මේ සන්නායක ස්පර්ශ කරොත් මේ සන්නායක වස්තුව උදාසීනයිනේ විනය ධනයි කවල මේ සමානව ඉන්නවනේ පුතේ. එතකොට මේ සන්නායක වස්තුවේ තියෙන ඉලෙක්ට්‍රෝන මෙයාට ගමන් කරලා මෙයාගේ අතිරික්ත ධනාරෝපණ ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒක නිසා පුතේ ස්පර්ශය මගින් ආරෝපණය කරනකොට ගේන්නේ ඍණ නම් ආරෝපණය වෙන්නේ ඍණ විදියට. ගේන්නේ ධන නම් ස්පර්ශ කරාන් පස්සේ ආරෝපණය වෙන්නේ ධන විදියට. හරි. කියන්නේ මෙහෙම පරිවාරක මත තැබූ සන්නායක වස්තුවක් සමග ආරෝපිත වස්තුවක් ස්පර්ශ කළ විට ආරෝපිත වස්තුවේහි ආරෝපණයට සජාතීය ආරෝපණ වලින්
සජාතීය ආරෝපණ වලින් සන්නායක වස්තුව ආරෝපණය වේ. සජාතීය ආරෝපණ වලින් සන්නායක වස්තුව ආරෝපණය වේ. පොඩි මම මේ සටහන් ටික පොඩ්ඩක් වේගින් කියන්නේ ඔයාලට නවත්ත ලියා ගන්න පුළුවන් මොකද නැත්නම් මේක කීම් කරොත් එහෙම ඔයාලා මේ බලන්න තියෙන වීඩියෝ එක ලොකු වෙනවා. එතකොට ඔයාලට මේක හරි අපහසුයි. ඒකයි මේ පුළුවන් තරම් පැයක එකක දෙකක විතර වීඩියෝ එකක් හදන්න උත්සාහ කරන්න. හරි? ලියන්න මේ මුලින් අදින් තරලමක් දාලා සන්නායක වස්තුව සමග ඍණ ආරෝපිත වස්තුවක් ස්පර්ශ කළ විට සන්නායක වස්තුව සමග ඍණ ආරෝපිත වස්තුවක් ස්පර්ශ කළ විට ඔයාලා මේ රුත් යන ගන්නකොට පුතේ මෙහා ස්පර්ශ කරනවා නින්නේ. ස්පර්ශ වෙලා දිනවා නින්නේ. ස්පර්ශ කළ විට සන්නායක වස්තුව වෙත ආරෝපිත වස්තුවෙන් ඉලෙක්ට්‍රෝන ගණනාවක් ගමන් කර සන්නායකයේ පුරා ඉලෙක්ට්‍රෝන ව්‍යාප්ත වී සන්නායකය ඍණ ලෙස ආරෝපණය වේ. ඒ වගේම පුතේ ඊගා පදම ලියන්න සන්නායක වස්තුව සමග ධන ආරෝපිත වස්තුවක් ස්පර්ශ කළ විට සන්නායක වස්තුව සමග ධන ආරෝපිත වස්තුවක් ස්පර්ශ කළ විට සන්නායක වස්තුව නැත්නම් ස්පර්ශ කළ විට සන්නායකය ධන ලෙස ආරෝපණය වේ. රූප දෙක ගන්න පුතේ හරි පුතේ අපි දැන් ඉමු ස්ථಿತಿ විද්‍යුත් ක්ෂේත්‍ර කියන කොටසට මම මේ ප්‍රේරණය කියන කොටස් සම්මත දණ්ඩන ආරෝපණ හඳුන්වා දීම කරේ ඉස්සරහට පුතේ මේව ගණන් හදන්න යනකොට ඕන වෙනවා විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ගැන හදන්න වෙනකොට සම්මායක කබල් ආශ්‍රිත ගණනය කිරීම කරනකොට විද්‍යුත් විභවය ගැන සාකච්ඡා කරනකොට මේ ප්‍රේරණය වගේ සිද්ධීන් ඕනේ පුතේ ඒක නිසා තමයි මේ හොඳට පැහැදිලි කරේ ඊළඟට ඔයාලා දැනගන්න පුතේ ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය ගැන ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය ගැන මම මේක සාකච්ඡා කරන්න යන්නේ නැහැ ඒක තාමත් ප්‍රායෝගික සහ සරල මාතෘකාවක් ඔයාලගේ නිබන්ධනයේ පුතේ මම මේ සටහන් ටික අන්තර්ගත කරලා දිනවා ඒ ටික බලා ගන්න ඒක ඔයාලට විභාගයට අහන කොටසක් නෙමෙයි ඒකත් දැනගන්න ඕනේ ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකයකින් පුළුවන් අපිට ආරෝපණ වර්ගයම අඳුර ගන්න ඒක නිසා තමයි ඔබ දාලා දෙන්නේ අපිට ඔක සිලබස් එකේ කතා කරන්නේ නැහැ අපි දැන් එම්බුදේ විද්‍යුත් ක්ෂේත්‍රය කියන මාතෘකාවට ලියන්න මේ මාතෘකාවක් ස්ථಿತಿ විද්‍යුත් ක්ෂේත්‍ර ස්ථಿತಿ විද්‍යුත් ක්ෂේත්‍ර ලියන්න පුතේ ස්ථಿತಿ විද්‍යුත් ක්ෂේත්‍රයක අර්ථ දැක්වීම අපි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් අර්ථ දැක්වුවේ කොහොමද ස්කන්ධයක හෝ ස්කන්ධ සමූහයක ආකර්ෂණ බලය පැතිර පවතින ප්‍රදේශයක් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් කියලා. අපි දැන් හඳුන්වගමු ස්ථಿತಿ විද්‍යුත් ක්ෂේත්‍රයක් කියන්නේ මොකක්ද කියලා. ලියන්න අර්ථ දැක්වීම. ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණයක හෝ ආරෝපණ කිහිපයක ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණයක හෝ ආරෝපණ කිහිපයක ව්‍යාප්තිය හේතුවෙන් ඇතිවන විද්‍යුත් බලය පැතිර පවතින ප්‍රදේශය ස්ථಿತಿ විද්‍යුත් ක්ෂේත්‍රයක් ලෙස හැඳින්වේ. හරි ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණයකාරී ආරෝපණ කීපයකාරී ආකර්ෂණ බලය හරි විකර්ෂණ බලය හරි ව්‍යාප්ත වෙලා පවතින. ඒකේ ආකර්ෂණ බලය හරි විකර්ෂණ බලය හරි දැනෙන පැතිර පවතින ප්‍රදේශයට තමයි අපි ගන්න විද්‍යුත් ක්ෂේත්‍රයක් කියලා. හරි එතකොට අපි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රවලදී කතා කරාම ගුරුත්වාකර්ෂණ බල රේඛාවක් ගැන. ඒ කියන්නේ විශාල ස්කන්ධයක් නම් කුඩා ස්කන්ධයක් අතහැරියන් පස්සේ ඒ ස්කන්ධේ ගමන් කිරීමට පෙළඹෙන ගමන් මාර්ගයට අපි මොකක්ද කියලාද ගුරුත්වාකර්ෂණ බල රේඛාවක් කියලා නැත්නම් ගුරුත්වාකර්ෂණ ශ්‍රාව රේඛාවක් කියලා. මෙතනදී පුතේ ස්ථಿತಿ විද්‍යුත් ක්ෂේත්‍ර යටතේ ස්ථಿತಿ විද්‍යුත් බල රේඛාවක් අර්ථ දක්වන්නේ
විද්‍යුත් ශ්‍රේෂ්ඨයක් තුළ තබපු කුඩා ධන ආරෝපණයක් ගමන් කරන්න පෙළඹෙන ගමන් මාර්ගය කියලා. හිතන්නකෝ මෙහෙම විශාල ධන ආරෝපණයක් පවතිනවා. විශාල ධන ආරෝපණයක් පවතිනවා. මේ විශාල ධන ආරෝපණය නිසා පුතේ මේ ධන ආරෝපණයේ බලපෑම පැතිර පවතින ප්‍රදේශයක් පවතිනවා. ආන්න මේ ධන ආරෝපණයේ බලපෑම පැතිර පවතින ප්‍රදේශය තුළ මම තිබ්බොත් පුංචි ධන ආරෝපණයක්, ඉතා කුඩා ධන ආරෝපණයක්, ලක්ෂීය ධන ආරෝපණයක්. එතකොට පුතේ මේ ධන ආරෝපණය මේ විශාල ධන ආරෝපණයේ විකර්ෂණ බලයට යටත් වෙලා මේ විශාල ධන ආරෝපණයෙන් ඉවතට ගමන් කරනවා. මෙන්න මේ විශාල ධන ආරෝපණයෙන් ඉවතට ගමන් කරනවා. එහෙනම් පුතේ මෙන්න මේ කුඩා ධන ආරෝපණයේ ගමන් මාර්ගය තමයි අපි කියන්නේ විද්‍යුත් බල රේඛාවක් කියලා. එහෙනම් ඔයාලට පැහැදිලි ධන ආරෝපණයකින් එළියට තමයි මේ බල රේඛාව පවතින්නේ. ධන ආරෝපණයකින් එළියට තමයි මේ බල රේඛාව පවතින්නේ. එහෙනම් ඍණ ආරෝපණයක් දෙසට තමයි පුතේ මේ බල රේඛාව පවතින්නේ. හරි? ඍණ ආරෝපණයක් දෙසට. හිතන්න මෙන්න විශාල ඍණ ආරෝපණයක් පවතිනවා. ඉතාම විශාල ඍණ ආරෝපණයක්. මේ විශාල ඍණ ආරෝපණයේ බලපෑම පැතිර පවතින ප්‍රදේශයේ මම කියනවා පුංචි ධන ආරෝපණයක්. එතකොට මේ ධන ආරෝපණය ආකර්ෂණය නිසා මේ ඍණ ආරෝපණය දෙසට ඇදිලා එනවා. එහෙනම් බලන්න ධන ආරෝපණයකින් එළියටයි ඍණ ආරෝපණයක් දෙසටයි තමයි විද්‍යුත් බල රේඛාවක් ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිනේ? එහෙනම් ලියන්න පුළුවන් මාතෘකාව ස්ථිති විද්‍යුත් බල රේඛාව. ස්ථිති විද්‍යුත් බල රේඛාව. ඒකට කියන්නේ ස්ථිති විද්‍යුත් ශේෂ්ත්‍රයක් තුල තබා ඇති. ස්ථිති විද්‍යුත් ශේෂ්ත්‍රයක් තුල තබා ඇති. ස්ථිති විද්‍යුත් ශේෂ්ත්‍රයක් තුල තබා ඇති. ඒකක ධන ආරෝපණයක්. ඒකක ධන ආරෝපණයක්. ඒකක ධන ආරෝපණයක්. විද්‍යුත් බලයක් යටතේ ගමන් කිරීමට පෙළඹෙන පතය. විද්‍යුත් බලයක් යටතේ ගමන් කිරීමට පෙළඹෙන පතය. විද්‍යුත් බල රේඛාවකි. විද්‍යුත් බල රේඛාවකි. ලියන්න පුතේ අනුමාතුකාවක්. විද්‍යුත් බල රේඛාවල ලක්ෂණ. විද්‍යුත් බල රේඛාවල ලක්ෂණ. මේවත් පුතේ ගුරුත්වාකර්ෂණ බල රේඛා වගේම තමයි. අපි ගුරුත්වාකර්ෂණ බල රේඛා කියලා જાතියක් පවතින්නේ නැහැ. අපි ගුරුත්වාකර්ෂණ බල රේඛා කියලා જાතියක් භාවිතා කරන්නේ ඒ ශේෂ්ත්‍රය පිළිබඳව ශේෂ්ත්‍රයේ යොමුව පවතින දිශාව පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම පුතේ මේ ගුරුත්වාකර්ෂණ බල රේඛාව වගේම තමයි ස්ථිති විද්‍යුත් බල රේඛා. ඇත්තටම මේ ස්ථිති විද්‍යුත් බල රේඛා පවතින්නේ නැහැ පුතේ. අපි මේක භාවිතා කරන්නේ මේ විද්‍යුත් ශේෂ්ත්‍රයේ දිශාව එහෙම නැත්නම් විද්‍යුත් ශේෂ්ත්‍රය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. එතකොට මේ විද්‍යුත් බල රේඛා හැම වෙලේම ධන ආරෝපණ වලින් එළියටයි ඍණ ආරෝපණ දෙසටයි තමයි පුතේ ක්‍රියාත්මක වෙන්නේ. ධන ආරෝපණ වලින් ඉවතට ඍණ ආරෝපණ දෙසට. ලියන්න පුතේ පළවෙනි ලක්ෂණය විද්‍යුත් බල රේඛා. විද්‍යුත් බල රේඛා ධන ආරෝපණ වලින් ඉවතට ධන ආරෝපණ වලින් ඉවතට සහ ඍණ ආරෝපණ දෙසට පවතී. ඍණ ආරෝපණ දෙසට පවතී. ඍණ ආරෝපණ දෙසට පවතී. මේ රූප දෙක ගැන නෝනේ. පිටුව දෙකට බෙදලා දෙපැත්තෙන් ගත්තම ගැටලුවක් නැහැ. මේ තියෙන්නේ ලක්ෂීය ධන ආරෝපණයක් අවට බල රේඛාව ව්‍යාප්ත වෙලා තියෙන විදිය. මේ තියෙන පුතේ ලක්ෂීය ඍණ ආරෝපණයක් අවට බල රේඛාව ව්‍යාප්ත වෙලා පවතින විදිය. ඒ වගේම පුතේ අපිට පුළුවන් එක සමාන විශාලත්වයක් සහිත ධන ආරෝපණ දෙකක්
සලකලා ඒ ධන ආරෝපණ දෙක අවට පවතින බල රේඛාවල ව්‍යාප්තිය පිළිබඳ අවබෝධයක් ගන්න. එක සමාන විශාලත්වයෙන් සමාන ධන ආරෝපණ දෙකක්. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මම අඳින්න යන්නේ මොකක්ද කියන එක. ගුරුත්වාකර්ෂණ බල රේඛා අවබෝධ වුණා නම්. ගුරුත්වාකර්ෂණ බල රේඛාත් පොතේ ඡේදනය වුණේ නැහැ. ඒ වගේම ස්ථිති විද්‍යුත් බල රේඛාත් එකිනෙක ඡේදනය වෙන්නේ නැහැ පුතේ. ඒක නිසා එක සමාන එහෙම නැත්නම් සමජාතීය ආරෝපණ දෙකක් සැලකුවොත් පුතේ මේ සමජාතීය ආරෝපණ නිසා ඇතිවන විද්‍යුත් බල රේඛා ඡේදනය වීමක් වෙන්නේ නැහැ. විද්‍යුත් බල රේඛා ඡේදනය වීමක් වෙන්නේ නැහැ. අඳගන්න. මේ විදිහේ ලක්ෂීය ධන ආරෝපණ දෙකක් අවට ලක්ෂීය ධන ආරෝපණ දෙකක් අවට ඊළඟ කියනකොට ලක්ෂීය ඍණ ආරෝපණ දෙකක් අවට මේ තාම කියන්නේ පුතේ අර පළවෙනි ලක්ෂණය යටතේ මොකක්ද ධන ආරෝපණ වලින් එළියටයි ඍණ ආරෝපණ දෙසටයි බල රේඛා ක්‍රියාත්මක වෙනවා කියන ලක්ෂණය. ලක්ෂීය ඍණ ආරෝපණ දෙකක් ගත්තත් එහෙමයි පුතේ. මේ අර ඡේදනීය වීමක් වෙන්නේ නැහැ. ලක්ෂීය ඍණ ආරෝපණ දෙකක් අවට බල රේඛාවල දෙවනි ලක්ෂණය ලියන්න පුතේ විද්‍යුත් බල රේඛා එකිනෙක ඡේදනය නොවේ. 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 ඊළඟ කරුණ विद्युत बल रेखा सांततिक वे विद्युत बल रेखा सांततिक वे හරි ඊළඟ පදයක් බලමු සමාන්තර තහඩු දෙකක් ආරෝපණය කරපු සමාන්තර තහඩු දෙකක් සැලකුවොත් මේ සමාන්තර තහඩු දෙක අතර විද්‍යුත් බල රේඛා ගොඩනැගෙන කොහොමද ලියන්නේ ආරෝපිත සමාන්තර තහඩු දෙකක් අතර බල රේඛා ව්‍යාප්තිය ආරෝපිත සමාන්තර තහඩු දෙකක් අතර බල රේඛා ව්‍යාප්තිය සමාන්තර තහඩු දෙකක් නිසා පුතේ ධනෙන් ඉවතට ඍණ ආරෝපණය දෙසට ධනෙන් ඉවතට ඍණ ආරෝපණය දෙසට සමාන්තර තහඩු දෙකක් අතර පවතින බල රේඛාත් පුතේ ඒකට සමාන්තරයි. ඒ වගේම මේ පහළ කෙර වලින් අදින්න පුළුවන්. මෙන්න මේ වගේ. තහඩු දෙක අතර සමාන්තර බල රේඛා ව්‍යාප්තියක් පවතිනවා. ඊළඟට ධන හා ඍණ ආරෝපිත වක්‍ර තහඩු දෙකක් අතර ධන හා ඍණ ලෙස ආරෝපිත වක්‍ර තහඩු දෙකක් අතර මේක ඇඳගන්න ඊළඟ ක්‍රියා කරපොතේ ධන හා ඍණ ආරෝපිත වක්‍ර තහඩු දෙකක් අතර වක්‍ර තහඩු දෙකක් අතර මේ පෘෂ්ඨයෙන් ලම්බකව බල රේඛාව ඇතුල් වෙනවා ලම්බකව පිට වෙනවා ලම්බකව ඇතුල් වෙනවා
ලම්බකව ඇතුල් වෙනවා මෙතනින් ලම්බකව පිට වෙනවා පෘෂ්ඨයට හැම වෙලේම ලම්බකව ඇතුලේ බල රේඛාව ඒ වගේම ලම්බකව ඇතුල් වුණා මෙතනින් ලම්බකව පිට වුණා බල රේඛා ව්‍යාප්තිය ගැන පුතේ ටියුට් එකෙන් දාලා තියෙන රූප සටහන් කීපයක් ඔයාලට ඔක අධ්‍යයනය කරන්න පුළුවන්. මේ තමයි පුතේ බල රේඛාවල ලක්ෂණ සහ එක් එක් වස්තුන් අසල බල රේඛාවල ව්‍යාප්තිය පවතින ආකාරය. ඔය ටික පැහැදිලිව දැනගන්නකො. ඒ වගේම පුතේ බල රේඛා සම්බන්ධව තවත් විශේෂ ලක්ෂණයක් ලියා ගන්න. සන්නායක තුල බල රේඛා නොපවතී. සන්නායකයේ තුල බල රේඛා නොපවතී. ඒක ලියා ගන්න පුතේ ලක්ෂණය. ඕක කොහොමද වෙන්නේ කියන එක මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. දැන් ලියා ගන්න. සන්නායක තුල බල රේඛා නොපවතී. හරි. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක පුතේ ස්කන්ධ දෙකක් අතර පවතින අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය අපි ලබා ගත්තා නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයේ සම්බන්ධයෙන්. ඒ වගේම මේ විද්‍යුත් ආරෝපණ දෙකක් අතර පවතින අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය හෝ සජාතීය ආරෝපණ දෙකක් අතර ඇතිවන අන්‍යෝන්‍ය විකර්ෂණ බලය ලබා දෙන නියමයක් තියෙනවා පුතේ කූලෝම් නියමය කියලා. ලියන්න මාතෘකාව. ස්ථිති විද්‍යුත් ආරෝපණය පිළිබඳ කූලෝම් නියමය. කූලෝම් නියමය කියවන්න මෙන්න මෙන්න පුතේ අපි ලක්ෂ්‍ය ආරෝපණ දෙකක් සැලකුවම මෙහෙම Q1 Q2 කියලා මේ දෙන්නාගේ විශාලත්වය ගැන විතරයි හිතන්න ඕනේ. මෙතුම මෙයා ධන Q1 මෙයා ධන Q2 කියලා. හරි. එතකොට මේ දෙන්න අතර අපි දන්නවා හට ගන්නවා පුතේ විකර්ෂණ බලයක් F කියලා. මෙන්න මේ විකර්ෂණ බලයේ විශාලත්වය තමයි පුතේ කූලෝම් නියමයෙන් ලබා දෙන්නේ. එතකොට මේ කූලෝම් මෙයාගේ නියමයෙන් කියනවා පුතේ මෙන්න මේ ආකර්ෂණ හෝ විකර්ෂණ පොදුවේ කිව්වොත් ස්ථිති විද්‍යුත් බලය මේ ආරෝපණ වල ගුණිතයට අනුලෝමව සමානුපාතිකයි කියලා. ආරෝපණ වල ගුණිතයට අනුලෝමව සමානුපාතිකයි. ඒ වගේම මේ ආරෝපණ අතර පවතින දුර r කියලා සැලකුවොත් ආරෝපණ අතර පවතින දුර r කියලා සැලකුවොත් මේ බලය ප්‍රතිලෝමව සමානුපාතිකයි කියනවා. r ගේ දෙවෙනි බලයට ආරෝපණ වල ගුණිතයට අනුලෝමවයි දුරේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතිකයි කියලා කියනවා. එතකොට පුතේ මට මෙන්න මේ සමීකරණ දෙකෙන්ම ගන්න පුළුවන් පොදුවේ 1 හා 2කින් f කියන එක්කෙනා සමානුපාතිකයි q1 q2 බෙදීම r වර්ගය q1 q2 බෙදීම r වර්ගය සමානුපාතික නියතයක් දානවා පුතේ මෙතෙන්ට සමානුපාතික නියතය තමයි 1 බෙදීම 4i5 epsilon naught 1 බෙදීම 4i5 epsilon naught වාරයක් q1 q2 බෙදීම r ගේ වර්ගය මේක තමයි පුතේ විද්‍යුත් බලය සම්බන්ධව පවතින කූලෝම් නියමය. මොකක්ද? ආරෝපණ අතර පවතින විද්‍යුත් බලය ආරෝපණ වල ගුණිතයට අනුලෝමව සමානුපාතිකයි ආරෝපණ දෙක පවතින දුරේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. මේ සමානුපාතික නියතය දාන පුතේ 1/4i5 epsilon naught කියලා. මේ epsilon naught කියන්නේ පුතේ epsilon naught කියන්නේ නිදහස් මාධ්‍යයේ පාරවේදීතාවය ඔය epsilon naught වල අගය සමාන වෙනවා පුතේ 8.5 වැඩි කිරීම 10 ඍණ 12යි 8.85 වැඩි කිරීම 10 ඍණ 12යි මෙයාගේ ඒකක එනවා
කූලෝම් වර්ග නිව්ටනයට වර්ග මීටරයට කියලා. කූලෝම් වර්ග නිව්ටනයට වර්ග මීටරයට කියලා. හරි. අපි දැන් මේ ටික සටහන් කරගමු දරුවනේ. මෙහෙම ලියන්න. කූලෝම් නියමය. පාඩ පැනකින් ඉන්නවත් ප්‍රශ්නයක් නැහැ. ලක්ෂ්‍යාකාර එනත ලක්ෂීය ස්ථිති විද්‍යුත් ආරෝපණ දෙකක් අතරේ පවතිනා ලක්ෂීය ස්ථිති විද්‍යුත් ආරෝපණ දෙකක් අතරේ පවතිනා අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයේ විශාලත්වය අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයේ විශාලත්වය අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයේ විශාලත්වය විද්‍යුත් ආරෝපණවල ගුණිතයට අනුලෝමවද විද්‍යුත් ආරෝපණවල ගුණිතයට අනුලෝමවද ආරෝපණ අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවද සමානුපාතික වේ. ආරෝපණ අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවද සමානුපාතික වේ. හරි. දැන් පුතාලා මේ රූපය අඳගෙන ආරෝපණ දෙක එක Q2 කියලා දාගන්න. නියමයේ ප්‍රකාශ කරගෙන මේ සමානයි 1/4 එප්සිලන් නෝට් Q1 Q2 බෙදීම R වර්ගය කියන සමීකරණය කොටු කරගන්න. ඊට යට ලියන්න පුතේ එප්සිලන් නෝට් කියන්නේ නිදාස් මාධ්‍යයේ පාරවේදීතාවය. එප්සිලන් නෝට් වල අගය 8.85 වැඩි කිරීම 10/12යි. එප්සිලන් නෝට් වල ඒකකය කූලෝම් වර්ග නිව්ටනයට වර්ග මීටරයට. ඔය ටික හදාගන්න ඉක්මනට. දැන් දරුවනේ අපිට මේ ගණන් දෙනකොට කූලෝම් නියමයෙන් විසඳන්න ආරෝපණ වල විශාලත්වයක් දෙනවා ආරෝපණ පවතින දුර ලබා දෙනවා. එතකොට අපි මේ සමීකරණයට දාලා මේක හදනකොට පුතේ ලොකු සුළු කිරීමක් කරන්න වෙනවා. හේතුව 1/4 එප්සිලන් නෝට් කියන අගයක් තියෙන නිසා 1/4 එප්සිලන් නෝට් කියන අගයක් තියෙන නිසා මෙතන ලොකු සුළු කිරීමක් පවතිනවා. ඒක නිසා අපි මේ 1/4 එප්සිලන් නෝට් කියන එක සුළු කරගෙන ප්‍රකාශනයක් ලබා ගන්නවා. 1/4 එප්සිලන් නෝට්. මෙයා සුළු කරාට පස්සේ එන්නේ කොහොමද පුතේ? එක බෙදීම 4 වාරයක් 22 බෙදීම 7 පයි වලා ගියා. වැඩි කිරීම එප්සිලන් නෝට් කියන්නේ 8.85 වැඩි කිරීම 10/12යි. වැඩි කිරීම 10/12යි. මේක සුළු කරාට පස්සේ නාම පුතේ. ඔයාලා මේක ටක් දාලා කැලලකින් හරි මොකකින් හරි සුළු කරගන්න. මේක සුළු කරාට පස්සේ නාම මෙතන ඒකකයේ තියෙන දරුවනේ c වර්ගය n ඍණ 1 m ඍණ 2 කියලා. හරි. ඒතර මේක සුළු කරාට පස්සේ අවසාන පන්තිය අපිට ලැබෙනවා 9 වැඩි කිරීම ආසන්න වශයෙන් 9 වැඩි කිරීම 10/9යි කියලා. ආසන්න අගයක් 9 වැඩි කිරීම 10/9යි. මෙයාගේ එක කියන්නේ පුතේ nm ඍණ 2 c වර්ග කියලා. nm ධන 2 c ඍණ 2 කියලා. 9 වැඩි කිරීම 10/9යි. ඒක නිසා පුතේ මේන්න මේ සමීකරණය අපිට භාවිතා කරන්න පුළුවන් මේ විදිහට. f සමානයි 9 වැඩි කිරීම 10/9යි q1 q2 බෙදීම r ගේ දෙවෙනි බලය කියලා. එහෙනම් පුතේ මෙතනින් ඉස්සරහට තියෙන ගණන් වලට මේ ආරෝපණ දීලා තියෙන නිදාස් මාධ්‍යය නම් අපිට කෙලින්ම f සමානයි 9 වැඩි කිරීම 10/9යි q1 q2 බෙදීම r වර්ගය කියන සමීකරණය භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඔයාලා දන්නවා රික්තයයි වාතය කියන්නේ දෙකක්. සාමාන්‍යයෙන් පුතේ වාතයේ පාරවේදීතාවයයි රික්තයේ පාරවේදීතාවයයි ආසන්න වශයෙන් සමානයි. ඒක නිසා මේක දීලා තියෙන නිදහස් මාධ්‍ය හෝ මේ වාතයේ හෝ වේවා එයාගේ පුතේ එප්සිලන් නාගේ ආසන්න වශයෙන් 8.85 වැඩි කිරීම 10/12යි. ඒක නිසා රික්තයේ දික්වත් වාතයේ දික්වත් ආකර්ෂණ හෝ විකර්ෂණ බලය වෙනකොට ආරෝපණ අතර අපිට මෙන්න මේ සමීකරණය භාවිත කරන්න පුළුවන්. එහෙනම් පුතාලා පුතේ ඔය සමීකරණයේ නියමයේ ලියපු තැනට යටි 1/4 එප්සිලන් නෝට් වලට මේක දාලා 9 වැඩි කිරීම 10/9 කියලා අරගෙන
මේ සමීකරණය ලබා ගන්න පුතේ f කියන එක කෙනා 9 වැඩි කිරීම 19යි q එක q දෙක බෙදීම r වර්ගයට සමානයි කියලා. හරි. සටහන කියලා දාලා යන්න පුතේ මෙහෙම රතු පාටින්. සටහන. මෙම බලය ආරෝපණ දෙක යා කරන රේඛාව ඔස්සේ ක්‍රියා කරයි. උදාහරණ මතකයි ගුරුත්වාකර්ෂණ බලයත් ස්කන්ධ දෙක යා කරන රේඛාව ඔස්සේ ක්‍රියා කරයි. මේ ස්ථිති විද්‍යුත් බලයත් ඒ වගේ ආරෝපණ දෙක යා කරන රේඛාව ඔස්සේ ක්‍රියා කරයි. දෙවෙනි කරුණ සජාතීය ආරෝපණ නම් විකර්ෂණ බලද සජාතීය ආරෝපණ නම් විකර්ෂණ බලද විජාතීය ආරෝපණ නම් ආකර්ෂණ බලද ඇති වේ. විජාතීය ආරෝපණ නම් ආකර්ෂණ බලද ඇති වේ. හරි සටහන සම්පූර්ණ කරගන්න උදේ. ඔන්න ඔය විදිහට අපි ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර සම්බන්ධව පොඩි හඳුන්වා දීමක් කරා. පොඩි නෙමෙයි ටිකක් ලොකු හඳුන්වා දීමක් කරා. සජාතීය ආරෝපණ විජාතීය ආරෝපණ අතර ආකර්ෂණ විකර්ෂණ බල අට ගන්නවා. ඒ වගේම සම්මත ධන ආරෝපණ කියන්නේ මොනවද? ඍණ ආරෝපණ කියන්නේ මොනවද? ස්ථිති විද්‍යුත් ආරෝපණ කියන්නේ මොනවද? වස්තුවක් ධන ඍණ සහ උදාසීන වශයෙන් ආරෝපණය වෙනවා කියන්නේ මොකක්ද? වස්තුවක් ආරෝපණය කරගන්න ක්‍රම තුන කතා කරා. ඒ වගේම විද්‍යුත් ක්ෂේත්‍රයක් කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරා. විද්‍යුත් බල රේඛා ගැන කතා කරා. ආරෝපණවට බල රේඛාවල ව්‍යාප්තිය සඳහන් කරා. ඊළඟට මේ ආරෝපණ අතර පවතින ආකර්ෂණ හෝ විකර්ෂණ බලය ගණනය කරන කූලොම් නියමය සම්බන්ධව සාකච්ඡා කරා. මේ කූලොම් නියමයේ පස්සේ පුතේ අපිට තියෙන්නේ ගණන් හදන්න. ඔයාලගේ ටියුට් එකේ තියෙන ගණන් ටික හදා ගන්න ඕනේ දැන්. මේ වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා පුතේ. ඊළඟ වීඩියෝ එකේදී කූලොම් නියමය ආශ්‍රිත ගණනය කිරීම සහ ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය සම්බන්ධව සහ ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයේ උදාසීන ලක්ෂ්‍ය සම්බන්ධව සාකච්ඡා කරනවා. හරි. එහෙනම් පුතේ අදට මේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා ඔය සටහන් ටික පිළිවෙලට ලියා ගන්න. කවදා හරි දවසක පන්ති පටන් ගත්තොත් මම ඔය සටහන් ටික නිවැරදිව ලියලාද නැද්ද කියන එක බලනවා පුතේ. හරි. වැඩ කරන්නේ නැත්නම් තේරුමක් නැහැ නේ. ඒක නිසා පුතා මේ සටහන් ටික පිළිවෙලට හදාගෙන ඔය වීඩියෝ හොඳට බලලා විද්‍යුත් ක්ෂේත්‍ර ගැන අවබෝධයක් ලබා ගන්න පුතේ. ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී ගණන් හදපු වීඩියෝ එකයි අර මම කලින් කිව්ව මාතෘකා දෙකයි සාකච්ඡා කරපු වීඩියෝ එක ලබා දෙන්නම්. මේ වීඩියෝ එකත් එක්කම පුතේ මේකට සමගාමීව ඔයාලට තව වීඩියෝ එකක් එනවා. තාපය සම්බන්ධව. අපි තාපය ආරම්භ කරමු. උෂ්ණත්වයේ සහ උෂ්ණත්ව මිතිය කියන මාතෘකාව. එතකොට ওই වීඩියෝ ටික ළඟ එනන්ද ඔයාලා ඉතාමත් ඉක්මනින් මේ රාජකාරී ටික කරගන්න අවශ්‍යයි පුතේ. හරි. එහෙනම් අපි ඊළඟ කොටසදී හම්බ වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.